ආයිබෝවන් දුවේ පුතේ 11 වෙනි ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය නිර්දේශය හදාරන ඔබ දෙවන වාරය සඳහා 10 වෙනි පාඩම ඉගෙන ගන්නවා ඇති. 10 වෙනි පාඩම සැකසී තියෙන්නේ ලිපියක් ආශ්‍රිත විෂය දැනුම. මීට පෙර වැඩසටහනකින් මම මේ පාඩම පිළිබඳ විස්තරයක් ඔබට ඉදිරිපත් කළා. අද ඒ 10 වෙනි පාඩම තවදුරටත් අවබෝධයෙන් කියවලා ඒක දුල පුතාලගේ ජීවිතවලට අවස්ථානුකූලව යොදා ගන්න කොහොමද කියලා අපි හඳුනා ගනිමු. 11 වෙනි ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය නිර්දේශයේ මේ පාඩම ඔබට ඉදිරිපත් වෙන්නේ අවබෝධයෙන් යුතුව කියවීමත් ඒ කියවලා දැනුම තුලින් ඔබ ලබන අත්දැකීම නිවැරදිව භාවිත කරන ආකාරය අවබෝධ කරලා දෙන්න. අන්නේ පාඩම තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ. නිශ්ශබ්දව කියවා අවබෝධ කරගත් කරුණු අවස්ථානුකූලව භාවිත කරන්න. නිශ්ශබ්දව කියවා අවබෝධ කරගත් කරුණු අවස්ථානුකූලව භාවිත කරන්න. සීමත් අයිව ජෙනිස් පාඩම. මේ 11 වෙනි ශ්‍රේණිය 10 වෙනි පාඩම. මේ පාඩම ඇසුරෙන් ඔබ කලින් මා සමග මේ පාඩම නිශ්ශබ්දව කියවුවා. අන්නේ නිශ්ශබ්දව කියලා අවබෝධගත කරුණු අවස්ථානුකූලව භාවිත කරන්නේ කොහොමද කියලා අපි බලමු. මේ පාඩම සැකසීලා තියෙන්නේ අපි විශ්වවිද්‍යාල පද්ධතිය ආශ්‍රිතව. අපේ විශ්වවිද්‍යාල පද්ධතියක් කොහොමද ආරම්භ වුනේ? අපේ රටේ මේ විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ කිරීමට පුරෝගාමී වූ මේ සීමත් අයිව ජෙනිස් චරිතය ගැනත් මේ පාඩමේදී ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. අන්නේ චරිතය තුලින් ඔබට ගත හැකි ආදර්ශ අවස්ථානුකූලව භාවිත කරන අන්දම අපි අද ඉගෙන ගනිමු. ඔව් මේ තමයි මේ පාඩමට තේමා වූ චරිතය. සීමත් අයිව ජෙනිස්. මෙතුමා පිළිබඳ මේ ලිපිය ලියලා තියෙන්නේ මහාචාර්ය කේ.නෝ. ධර්මදාස ශූරීන්. එතුමා ලියපු කරුණු දැන් ඔබ හොඳට අවබෝධ කරගන්න ඕන දුවේ පුතේ. එතකොට මේ පාඩමේ තියෙනවා ලක්බිමට සපමිනි ජෙනික්ස් මහතා යුනිවර්සිටි කොලීජියේ ප්‍රධානාචාර්ය পদවිය බාරගෙන එහි කටයුතු කරමින් තමන් වෙත පැවරී තිබුණු විශ්වවිද්‍යාල පිහිටුවීමේ කර්තව්‍ය අදාළ ලිපිගොනු පරීක්ෂා කරා. දැන් මෙතනින් අපිට අවස්ථානුකූලව අවබෝධ කරගන්න ඕන, භාවිත කරගන්න ඕන මෙන්න මේ යුනිවර්සිටි කොලීජියේ ප්‍රධානාචාර්ය পদවිය අයිව ජෙනිස් මැතිතුමා බාරගත්තා. එතකොට විශ්වවිද්‍යාල පිහිටුවීමේ කර්තව්‍යයට අදාළ සැලසුමක් එතුමා හදනවා කියලා ඔබ දැන් වටහා ගන්න ඕන. යෝජිත නව විශ්වවිද්‍යාල මහනුවර සමීපී පේරාදෙණියේ පිහිටුවීමට තීරණය වී ඇති අතර එම භූමියේ ගොඩනැගිලි සැලසුම් විය යුතු ආකාරය පිළිබඳ මූලික සැලසුමද සම්පාදිත බව ඔහුට පෙනුණා. මූලික සැලසුමක් සම්පාදිත කියලා ඔහුට පෙනුණා. විශ්වවිද්‍යාලය කොතැන විය යුතුද යන්න ගැන අදහසක් ලබා ගැනීම පිණිස ඔහු තම චරිතාබදානයේ මෙසේ ලියා ඇත. පරණ ගලහ පාර දිගේ රිය පදවාගෙන ගිය මම. ඒ කියන්නේ එතන තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වත්මන් සනාතන මන්දිර ගොඩනැගිල්ල පිහිටා තියෙන්නේ. අන්න එතෙන්ට මෙතුමා ආවලු. උත්තනිතලාවේ තියෙන මෙන්න මේ ගොඩනැගිල්ල හදපු තැනට එතුමා ඉස්සෙල්ලාම ආපු
හැටි මේකේ තියෙනවා. දැන් බලන්න දුවේ පුතේ මෙන්න මේ ලිපිය කියවනකොට ඔබ තේරුම් ගන්න ඕන විශ්වවිද්‍යාල භූමිය පරීක්ෂා කරන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඒතකොට ඔන්න අවස්ථාව වටහා ගන්න ඕන. ඔබට සාමාන්‍ය පෙළ විභාගෙත් මේ අවස්ථා සම්බන්ධ ගැන ගොඩක් විමසනවා. සාහිත්‍යයේ තියෙන මේ අවස්ථාව යම් කිසි සිද්ධියක් වුණ අවස්ථාව අවබෝධ කරගන්න ඕන. දැන් මෙන්න මේ පාඩමේ සඳහන් සිද්ධිය සිදුවිලා තියෙන්නේ මොන අවස්ථාවේදීද? මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමට ඉස්සෙල්ලම සැලසුමක් හදන්න මේ අයිව ජෙනිස් මැතිතුමා පැමිණෙනවා පරණ ගලා පාර දිගේ. එතුමාම රිය පදවාගෙන එනවලු. එතන උස්තැන්තලාවට ආවා කියලා දැන් ඔන්න අවස්ථාව ඔබට වැටහෙනවා. ඒක තමයි ඔබ අවබෝධ කරගත් කරුණු මේ අවස්ථාවට ගැලපෙන විදිහට භාවිත කරන්න. ඔබේ හිතේ මැවෙන චිත්‍ර රූපය ඔස්සේ තවදුරටත් පාඩම විග්‍රහ කරගන්න. ක්‍රියම් බැස වැඩමින් තිබූ කැලෑව මැදින් ඉහළට නැගුණු මම එහි වූ ගස් කොටයක ඉඳගෙන ශ්‍රීමත් පැට්‍රික් ඇබර්රොක් රොම්බි මහතා විසින් සැලසුම් කළ භූමි සිතියම දිගහැරගත්තේ. දැන් මේ වෙනකොට මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හදන්න මේ භූමිය විතරක් නෙවෙයි මේ භූමිය තුල සැලැස්මකුත් නිර්මාණය කරනවා. දැන් ඔබ ඒක බොහොම කියවීම තුළින් අවබෝධ කරගත්තා. ඒ තුළින් චිත්ත රූපය මවාගත්තා. වැඩමින් තිබුණු කැලෑ මැදින් මෙතුමා ඇවිල්ලා මේ භූමි සිතියම දිගෑරගෙන විශ්වවිද්‍යාලයක් තනන ස්ථානය නිරීක්ෂණය කරන අවස්ථාව. දැන් බලන්න. ඔබ දැකලා ඇති විශ්වවිද්‍යාලවල ස්වරූපය. අන්තර්ජාලයෙන් එහෙම නැත්නම් ලිපි වලින් මේ වගේ දැකලා ඇති. දුවේ පුතේ මේ ගොඩනැගිල්ල දිහා හොඳට බලන්න. මෙතන තියෙන්න ඕන සාන්ත පරිසරයක්. නිහඬව ශාස්ත්‍රීය වැඩ කටයුතු වලට බාධාවක් නොවන පරිදි මේ භූමිය සැලසුම් වෙන්න ඕන. ඒ සඳහා මේ ගොඩනැගිල්ල උචිතයි. විශ්වවිද්‍යාල පරිසරයක චිත්‍ර රූපය ඔබ තුල මැවුණා. ඒ මවාගත් දර්ශනය තුළින් ඔබ මේ අවබෝධ කරගත් කරුණු මෙන්න මේ විදියට විශ්ලේෂණය කරන්න ඔබට හැකියාව තියෙනවද කියලා දැන් බලමු. පේරාදෙණි සරසවි භූමිය ලෝකයේ විශිෂ්ටතම සරසවි නිකේතනයක් බවට පත් කිරීම සඳහා ජෙනිස් මහතා මහත් කැපවීමෙන් කටයුතු කළ බව පෙනේ. එතකොට එතුමා භූමි සිතියම නිරීක්ෂණය කරමින් හොඳ විශිෂ්ටතම සරසවියක් මෙතන කොහොමද බිහි කරන්න කියලා හොඳ සැලසුමක් හැදූ බව මේ ලිපිය තුලින් ඔබට වැටහෙනවා. මූලික භූමි සැලැස්ම සම්පාදනය කිරීම පසු ගොඩනැගිලි සැලසුම් කිරීම සඳහා විශ්වවිද්‍යාල වාස්තු විද්‍යාඥ පදවියක් ඇතිකොට ඊට අතිදක්ෂ ශ්‍රී ලාංකීය වාස්තු විද්‍යාඥයෙකු වූ ශර්ලිද අල්විස් මහතා පත් කරනු ලැබිය. දැන් මේ ගැන ඔබ නොදන්නා කරුණක් දැන් ඔන්න අවබෝධ වුණා. එතකොට වාස්තු විද්‍යාව දන්න කෙනෙක් ඕන මේක ගොඩනැගිලි සැලසුමක් සම්පාදනය කරන්න. ඒ සඳහා කවුද ඉදිරිපත් කළේ කියලා ඔන්න දැන් ඔබ නමක් කියුවා. ඒ නම ඔබේ සටහන් පොතේ සටහන් කරගන්න. මෙන්න මේ නම දැන් මම තිරේදී පෙන්눔 කරනවා. ඔබ හොඳට නම කියවලා ඔබේ සටහන් පොතේ සටහන් කරගන්න දුවේ පුතේ. ශ්‍රී ලාංකේය වාස්තු විද්‍යාඥයෙකු වූ ශර්ලිද අල්විස් මහතා. මෙන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි සැලසුම් කිරීම පැවරුණු ශ්‍රී ලාංකේය වාස්තු විද්‍යාඥයා නම් කරන්න. මේ ප්‍රශ්නෙට ඔබ දෙන පිළිතුර මෙන්න මේ පිළිතුරද කියලා බලන්න. ඔව්. පිළිතුර ශර්ලිද අල්විස් මහතා. ඊළඟට අපි යලිත් මේ පාඩම කියවලා හොඳට තේරුම් ගනිමු. තේරුම්ගෙන ඒක අවස්ථානුකූලව භාවිතයට ගනිමු. චිරාගත සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ විවිධාංග එක්තැන් කරමින් ඔහු විසින් සැලසුම් කරන ලද ගොඩනැගිලි අසහාය වාස්තු විද්‍යාත්මක නිර්මාණ ලෙස මහත් අගයකින් යුතුව සරසවි භූමිය පුරා විසිර පවතී. කොහොමද මේ සරසවි භූමියේ විසිර පවතින්නේ? චිරාගත සිංහල ගෘහ නිර්මාණ ශිල්පයත් යොදාගෙන තියෙනවා. මෙතුමා පිටරට අය කියලා පිටරට වාස්තු විද්‍යාත්මක ක්‍රම යොදාගත්තේ නැහැ. පිටරට ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රම යොදාගත්තේ නැහැ. එතුමා අපේ රටේ සාම්ප්‍රදායික චිරාගත සිංහල ගෘහ නිර්මාණ ශිල්පී අංග මේ ගොඩනැගිලි සැලසුමට කරගන්න මහත් වෙහෙසක් දරපු කෙනෙක්. ඒක අපේ අවස්ථානුකූලව භාවිත කරගත්තොත් අපිට හිතෙනවා අපේ රටේ අපේ අනන්‍යතාවයට ගැලපෙන ගොඩනැගිලි අපි අනාගතයේත් ඉදි කළ යුතුයි, මේ චිරාගත සම්ප්‍රදාය රැකගත යුතුයි කියන ආකල්පයක් ඔබ තුළ ඇති වෙනවා. අන්න එකයි මේ පාඩම කියවීම තුළින් අපේ ආකල්ප සංවර්ධනය වෙන්නේ ඊ අන්තවට. එදදාස් 940 දශකයේ ඇරඹි 1950 දශකයේ නිමා වූ එම ගොඩනැගිලි දේශීය වාස්තු විද්‍යාත්මක අනන්‍යතාවය ලොවට හඬගා කියන සිහිවටන ලෙස ඉතිහාසයට එක් වී ඇත. ඒවා ඉතිහාසයට එක් කළ තියෙන්නේ දේශීය වාස්තු විද්‍යා අනන්‍යතාවය. අපිට අපි කියන අභිමානයක් ඇති වෙනවා. අපේ දේ අපේ රටේ දේ කියලා හැඟීමක් ඇති වෙනවා. ඒක තමයි දුවේ පුතේ මේ පාඩම කියවලා අවස්ථානුකූලව අපි භාවිත කරන්න ඕන අපේ දේ අපිට වටී කියන ආකල්පය. ඒ ආකල්පයට එන්න ඔබට මේ පාඩමේ මෙන්න මේ සිය දැනුම හරිම වැදගත්. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු උගද සීමත් අයිව ජෙනින්ග්ස් මේ ගොඩනැගිලිවල කලාත්මක භාවය මහත්සේ අගය කළේ. කොළඹ සිටියද හැකි සෑම විටම පේරාදෙණියට පැමිණෙමින් ගොඩනැගිලි ඉදිවන අයුරු නිරීක්ෂණය කළා පමණක් නොව විශ්වවිද්‍යාල භූමිය අලංකරණය කිරීම සඳහා සුදුසු තුරුලතා අලුතින් රෝපණය කිරීමටද පියවර ගත්තේය. පාඩමේ මේ ඡේදය කියවනකොට දූල පුතාලට වැටහෙන්න ඕන අපේ රටේ සංස්කෘතිය වගේම අපේ පරිසරයත් අපි රැකගෙන සංවර්ධන සැලසුම් ඉදිරිපත් කරන්න ඕන කියලා. අන්නේ ආකල්පය මේ ඡේදය තුලින් ලැබෙනවා. ඒක සීම අයුව ජිනිස් මෙතුමාගේ ක්‍රියාවලීන් තුලින් අපිට සනාථ වෙනවා. එතුමා අවසානයේ කියලා තියෙනවා තුරුලතා අලුතින් රෝපණය කරන්න ඕන. ගොඩනැගිලි හදනකොට කැපෙන ගස් වෙනුවට අලුතින් තුරුලතා ඉදි කරන්න ඕන. ඒක තමයි මේ තිරසාර සංවර්ධනය කියන්නේ. පරිසරයත් රැකගෙන සංවර්ධනය කරනවා. අන්නේ ආකල්පය මේ ඡේදය තුලින් ඔබට ලැබුණා නම් ඔබ හොඳට පාඩමට ප්‍රවිෂ්ඨ වෙලා කියලා මට හිතෙනවා දුවේ පුතේ. ඔබත් අන්නේ විදියට පාඩමේ තියෙන වැදගත් කරුණු අවධාරණය කරගෙන දැන් ඔබේ සටහන් පොතේ ලියන්න ඕන. විශ්වවිද්‍යාල භූමිය ගොඩනැගිලි ඉදි වෙන විට මෙන්න මේ භූමි අලංකරණයයි තුරුලතා අලුතින් රෝපණය කිරීමයි වැදගත් පියවරක් කියලා. ඒක ඔබේ ජීවිතයටත් අවස්ථානුකූලව ඊළඟට භාවිත කරන්න. ඔබේ ගෙවත්තට ඒක යොදා ගන්න පුළුවන්. මේ පාඩමෙන් ගන්න ආදර්ශ. මේ වගේ ලස්සන පරිසරයක් තුල ජීවත් වෙන එක අපි හරියට අගය කරනවා. මේ පරිසරයේ සුන්දරත්වය අපි මනසින් දැක්කම අපේ මනස ප්‍රබෝධයෙන් පිනා යනවා. අපිට හිතෙනවා
අපි මේ පරිසරයත් එක්ක ජීවත් වීම තුළින් හැමදාම අපේ කම රැකගෙන විශ්වවිද්‍යාල තුළ දැනුමට තෝතැන්නක් වුණු මේ විශ්වවිද්‍යාල භූමිය අලංකාර භූමියක් කර ගැනීම ඒක අපේ සාම්ප්‍රදායික කලාත්මක භාවයට හොඳ මඟ පෙන්වීම. ලිපියේ තව තැනක මෙහෙම තියෙනවා. මා නිර්තව සිටි කාර්යය වන විශ්වවිද්‍යාලයක් ගොඩනැගීම කිසියම් අයෙකුට බාර දිය හැකි වටිනාම කාර්යයක් වේ. ඒ නිසා එය මම උදේ 9 සිට හවස 4 දක්වා කළ රැකියාවක් වූයේ නැත. දැන් බලන්න මෙතුමා මේ විශ්වවිද්‍යාලයේ නිර්මාණය කිරීමේ කාර්යය තමන්ගේ රැකියාවේ කාල සීමාවට පමණක් නොව ජීවිතයටම අදාළ කරගත්ත. හැම තිස්සෙම ඔහු මානසින් මේක දකින්න. කුටනැගිලි කොහොමද ඉදි වෙන්නේ? තුරු රතා කොහොමද වවන්නේ? මේ බාහිර කාර්යය ඔව් පැය 24ෙම හිතමින් ඒකට ප්‍රවිෂ්ඨ වෙලා ඒක හදවතින්ම කරන කාර්යයක් කරගෙන සිටි අයෙකු බව දැන් ඔබට තේරෙනවා. මේ ඡේදයේ කියවලා ඔබ අවස්ථානුකූලව ඔබේ ජීවිතයට භාවිත කරගන්න. ඔබත් යම් කිසි කාර්යයක් ඔබට පැවරුණු දෙයක් කරනකොට ඔබත් එය රැකියාවේ එහෙම නැත්නම් පැවරුණු දෙයක කාර්යයක් විතර නෙවෙයි ඒක කිරීම තුළින් තෘප්තියක් ලැබමින් තමා හදවතින්ම ඒ තුළ ජීවත් වෙමින් එය සාර්ථකත්වයේ කරලා ළඟා කරලා එය සාර්ථක වූ පසු ඉන් ඔබ අසීමිත තෘප්තියක් බින්දනයක් ලබන්න ආකල්ප සංවර්ධනය කරගන්න. ඔබට ගෙවත් දෙපාත්‍යක් හදන්න කිව්වොත් ඒ පාත්‍ය ඔබට බොහොම ලස්සනට හදලා වවලා ඒකේ පළදාව ලැබලා අන්න ඒ වගේ ඒක තමන්ගේ ජීවිතයට හා බැඳුණු දෙයක් කරගත්තොත් තමයි මෙන්න මේ වගේ තෘප්තියක් ලබන්න පුළුවන්. මේ ලිපිය කියවලා අන්න ඒ වගේ ආකල්පයක් ඔබ තුල ඇති වුණා නම් ඔබ නිවැරදි දුවේ පුතේ. ඒ කියනවා එය ඇතැම් විට සවස් 4 සිට රෑ 9 දක්වා වූයේ. තවත් විටක රෑ 9 සිට බවදා උදේ 4 දක්වා වූයේ. එතකොට පැය 24ම වුණත් මේ වැඩේ තුල ජීවත් වෙනවා කියලා අපිට වැටහෙනවා. මේ කියමනෙන් පෙනෙන්නේ ජෙනිස් මහතා දිවාරෑ නොබලා විශ්වවිද්‍යාල පිහිටුවීමේ කටයුතු නිරත වුණු ආකාරය. ඒ ආකල්පයෙන් ඔබ දැන් පෝෂණය වුණා දුවේ පුතේ. ඔබේ සටහන් පොතේත් ඒක සටහන් කරගත්තා. තම විශ්වවිද්‍යාලය සඳහා එහි ව්‍යුහය පීඨවලට බෙදාලීම, ආචාර මණ්ඩලයේ බඳවා ගැනීම, ඔවුන්ගේ උසස් වීම පටිපාටි, ශිෂ්‍යයන් බඳවා ගැනීම, ප්‍රවේශ විභාග පැවැත්වීම, හා උපාධි පාඨමාලා සැකසීම ආදී දහසක් දේ ඔහුගේ මූලිකත්වයෙන් සිදු වුණා. ඒතරට පැවුණු රාජකාරී විශාල ප්‍රමාණයක් මෙහි දැක්වෙනවා. ඔබ සාරාංශ කරමින් ඔබේ සටහන් පොතේ ක්‍රමානුකූලව සටහන් කරගන්න දුවේ පුතේ. මොනවද මේ කාර්යයන් කියලා. එතකොට ඔබට මේ අවබෝධය කරා යන්න පහසු වෙනවා. ඒ අවදියේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේ පවත්වන ලද්දේ විශ්වවිද්‍යාලයේ විසින්ම බව මෙහි සඳහන් කළ යුතු ඇත. විශ්වවිද්‍යාල අභ්‍යන්තර වශයෙන් සංවිධානය කිරීමට අමතරව ලෝකයේ අන්‍ය විශ්වවිද්‍යාල විසින් පිළිගනු ලබන ආයතනයක් බවට පත් කිරීමද සිදු කළ යුතුව තිබිනි. ඒතර විශ්වවිද්‍යාලයක් හදන්නේ අපේ රටේ දරුවන්ට ඉගෙන ගන්න කියන මූලික කර්මුණේ. හැබැයි ඒක දියුණු කළා ලෝකේ අනිත් විශ්වවිද්‍යාල අභිබවා යන මට්ටමකට පවත්වන්න. ඒ වගේම අපේ රටේ අනන්‍යතාවයට ගැළපෙන ආයතනයක් කරන්න ඕන. මෙන්න මේ වගේ හොඳ අරමුණක් කරා යන මාර්ගයක් මේ ඡේදයේ දැක්වේ. එය ඔබේ දැනුම තුල තවදුරටත් සංවර්ධනය කරගන්න දුවේ පුතේ. අපේ රටේ දේශීයත්වය රකිමින් අපේ දේ ලොව ඉහළටම වර්ණාවන තත්ත්වයට පත් කර ගැනීමේ නැත්නම් ජාත්‍යන්තර කීර්තියක් අපේ දෙයට ලබා ගැනීමේ උත්සාහයක අපි නිරත වෙන්න ඕන. ඔබ ක්‍රීඩා තරගයක නියැලෙනවා නම් එයින් ජාතික මට්ටමින් පස්සේ ජාත්‍යන්තර තලයට ඔබ යනවා නම් ඔබ එයින් ලබන්න ඕන ඉහළම ජයග්‍රහණයක්. ඒ අපේ මව්බිමට දෙන ලොකුම සම්මානය වෙනවා නේද දුවේ පුතේ. ඒ වගේ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් මව්බිමට දීපු
ලොකු සම්මානයක් කරන්නට මේ අයිවර් ජෙනිස් මැතිතුමා දිවාරෑ වෙහෙසුණු බව මේ ඡේදය තුළින් අපිට අවබෝධ වෙනවා. අන්නේ අවබෝධය තුළින් අපි අවස්ථානුකූලව අපි භාවිත කරනවා. අපි කරන කටයුතු හොඳ නිමාවක් වගේම ජාත්‍යන්තර කීර්තිය දිනාගත යුතු තත්ත්වයට මේ ආ යුතුයි කියලා. ජෙනිස් මහතාට මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම අන්තර්ජාතික අධ්‍යාපනඥයෙකු වශයෙන් වූ පිළිගැනීම ලංකා විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමට මහෝපකාරී වුණා. එතුමාට තිබිච්ච ඒ සම්මානනීය භාවය අපේ රටේ විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගන්න හේතු වුණා. ස්වාධීන විශ්වවිද්‍යාලය සඳහා නීති සම්පාදනය කිරීම පසු 1942 ජූලි 1 වෙනි දින එවකට යුනිවර්සිටි කොලීජි ආයතනයේ කාර්යාලය පිහිටුවා තිබූ තර්ස්ටන් පාරේ කියන්නේ වර්තමාන කුමාරතුංග මුනිදාස මහත්තේ කොලේජ් හවුස් නම් ගොඩනැගිල්ලේ ඉහළ මහලෙහි කොඩි ගසක ස්වාධීන ලංකා විශ්වවිද්‍යාල ධජය ජෙනිස් මහතා නැංවීමෙන් ලංකා විශ්වවිද්‍යාල පිහිටුවීමේ සිද්ධිය සංකේතාත්මකව සිදු විය. මේ අවබෝධයත් එක්ක ඔබ මේ පාඩම හොඳට ඔබේ ජීවිතයට අදාළ කරගන්න ඕන යමක් හිතා නිර්මාණය කළා ඒ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව අපිට තියෙනවා කියලා. මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නාංක 2. ලංකා විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීමට පහසු වූයේ ඇයි? මේ ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර මෙන්න මේ පිළිතුර කියා බලන්න දුවේ පුතේ. ශ්‍රීමත් අයිවර් ජෙනිස් මහතාට මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම අන්තර්ජාතික අධ්‍යාපනඥයෙකු වශයෙන් පිළිගැනීමක් තිබීම. මේ පිළිතුර ඔබ ලිව්වා නම් ඔබ නිවැරදි. අපි යලිත් පාඩමේ අවබෝධය ලබාගෙන ඒ අවස්ථානුකූලව භාවිතා කරන්න පෙළඹෙමු. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාල පිහිටීම සඳහා ශ්‍රීමත් අයිවර් ජෙනිස් මහතා දිවාරෑ වෙහෙසුණු අන්දම ඔබේ සටහන් පොතේ මෙලෙස දැක්වුවාද කියා බලන්න. ඔහු කොළඹ සිටියද හැකි සෑම අවස්ථාවලදීම පේරාදෙණියට පැමිණ ගොඩනැගිලි ඉදිකිරීම පරීක්ෂා කිරීම. ඔබ කියවනකොට ඔබට අවබෝධ වෙච්ච වැදගත් සිද්ධියක් තමයි ඔය පහලින් දැක්වෙන්නේ. තවත් සිද්ධියක්. මා නිරතව සිටි කර්තව්‍ය වන විශ්වවිද්‍යාලයක් ගොඩනැගීම කිසිම අයෙකුට බාර දිය හැකි වටිනාම කර්තව්‍යයක් වේ. මේකත් පාඩමේ තිබුණු ප්‍රකාශයක්. ඒ නිසා එය මට උදේ 9 සිට සවස් 4 දක්වා කළ රැකියාවක් වූයේ නැත. ඒ ඇතැම් විට සවස් 4 සිට රෑ 9 දක්වා වූයේ. තවත් ඇතැම් විටක රෑ 9 සිට පහුදා උදේ 4 දක්වා වූයේ. මෙන්න මේ කරුණ ඔබ දැන් අවබෝධ කරගෙන ඔබේ සටහන් පොතේ දක්වගෙන තියෙනවා නම් ඔබ නිවැරදි දුවේ පුතේ. මේ පාඩමේ තවත් ඡේදයක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ නේවාසික විශ්වවිද්‍යාලයක් විය යුතුයි තීරණය වී තිබූ හේයින් ඒ සඳහා අපේක්ෂිත 500ක පමණ ශිෂ්‍යයන්ගේ නේවාසික අවස්ථා සපුරාලීම පිණිස නේවාසිකාගාර ගණනාවක් සරසවි බිමෙහි තැනින් තැන ඉදිවීමෙන් පැවති. ජාතික සම්ප්‍රදායට ගෞරව කරමින් එක් මුල් කාන්තා නේවාසිකාගාරයක් සංගමිත්තා ශාලාවයයි නම් විය. දැන් ඒ ලිපිය කියවීම තුළින් ඔබ බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ අපේ රටේ දේශීය සංස්කෘතියට ගැලපෙන නමක් සංගමිත්තා. සංගමිත්තා ශාලාව කියලා මේ කාන්තා නේවාසිකාගාරය නම් කිරීම. මෙන්න මේ වගේ දේවල් මේ ලිපිය තුලින්
අවබෝධ කරගෙන අවස්ථානුකූලව හිතන්න ඕන මෙය අපේ බෞද්ධ සංස්කෘතියට ගැලපෙන විදිහේ නමක් යොදාගෙන තියෙනවා. ඒක අපි අගය කරන්න. 20 වන සියවසේ ජාතික නිදහස් අරගලයේ පුරෝගාමීන් සිහිපත් කරමින් ජයතිලක ශාලාව, අරුණාවලම් ශාලාව, රාමනාදන් ශාලාව, ජේම්ස් පීරිස් ශාලාව ආදී නම් කොට තිබිනි. විශ්වවිද්‍යාලය සඳහා මහත් ධන පරිත්‍යාග කළ හිල්ඩා ඔබේසේකර මැතිනිය නමින්ද ශාලාවක් නම් කරා. දැන් බලන්න මේ ලිපියේ තියෙන නම් ජාතික නිදහස් අරගලේ පුරෝගාමී. අපේ රට නිදහස ලබා දෙන්න පුරෝගාමීනු සිංහල, හින්දු ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිහි කරන්න ධන පරිත්‍යාග කරපු අය ඒ වගේ අයගේ නමින් මේ ශාලා නම් කිරීම අපි හොඳ දෙයක් විදියට සලකනවා. එතකොට අදත් ශිෂ්‍යයන් මේ පේරාදෙණිය සරසවියේ ඉගෙන ගන්නේ මෙන්න මේ ශාලාවල. ඕනේ ශාලාවට යන විට උට මතක් වෙනවා ඇති. මේ ශාලාවේ නම අපේ නිදහස දිනා ගන්න අපිට උදව් වූ පුරෝගාමී අයෙකුගේ නම. එතකොට අපිත් මේ රටේ දේශීය සෛරීත්‍ය ආදීනත්වය රැකගෙන අපි ඉගෙන ගන්න ඕන. අපි පුරවැසියන් විදිහට හොඳ පැවැත්මක් ඇති කර ගන්න ඕන. ඔගේ හැඟීම් මේ දරුවන් තුල ඇති වෙනවා. මෙන්න මේ ශාලාවල ඉගෙන ගන්නකොට මෙන්න මේ ජයතිලක ශාලාව, අරුණාවලම් ශාලාව, රාමදානන් ශාලාව, ජේම්ස් පීරිස් ශාලාව ආදී නම් වලින් මේ ශාලාවන් නම් කර තිබීම. ඒක අපේ සංස්කෘතිය විතර නෙවෙයි ජාතිකාභිමානයටත් හේතු වෙන සිද්ධියක් කියලා දැන් දුවල පුතාලා පිළිගන්නවා. අන්නේ හැඟීම ඔබ තුල ඇති වුණා නම් මේ පාඩම අවස්ථානුකූලව ඔබ භාවිතා කරා වෙනවා. ජෙනිස්ගේ මෙහෙවර විශ්වවිද්‍යාලයට සීමා වූයේ නොවේ. 1948 දී ලංකාව නිදහස් ලබන අවස්ථාවේදී ඒ නිදහස් රාජ්‍ය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කාර්යය බ්‍රිතාන්‍ය රජයේ මෙන්ම ශ්‍රී ලාංකික දේශපාලන නායකයන්ගේ ඒකගතාවයෙන් අයව ජෙනිස් මහතා වෙත පැවරිණි. එතුමාගෙන් වෙච්ච ඊළඟ සේවය ගැන දැන් ලිපිය කියන්නේ. තොර නව ආණ්ඩු ක්‍රමයක් ඇති කරන්න එතුමාට වගකීමක් පැවරුණා. 1948 නිදහස ලැබුණු දා සිට 1972 නව ජනරද ව්‍යවස්ථාවක් ස්ථාපනය වන තෙක් මෙරට පාලනය වූයේ ජෙනින්ග්ස් විසින් සම්පාදනය කර දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. ඔහුගේම දක්ෂතාවය හඳුනාගත් නව නිදහස් රාජ්‍ය කීපයක නම් පාකිස්තානය, මැලේසියාව, ගානාව, නේපාලය, මාලදිවයින් රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කරන්නත් ඔහුට ඇරයුම් කළා. ඒත් අපි දැනගන්න ඕන කෙනෙක් හොඳ දෙයක් කරාම තව තවත් ඔහුට හොඳ වගකීම් පැවරෙනවා. ඔබත් හොඳ දෙයක් කරොත් දුවේ පුතේ ඔබටත් හොඳ වගකීමක් පැවරෙනවා. ඒ ඔබ තුල අන්‍යයන් විශ්වාසයක් ඇති කරගෙන තියෙන නිසා. ඔබත් අන්‍යයන් ගැන අවබෝධයක් ඇති කරගෙන තියෙන නිසා. අන්‍යයන්ුත් ඔබ අවබෝධ කරගෙන තියෙන නිසා. අන්න ඒ වගේ ආකල්පයක් මේ පාඩම තුලින් ඔබ තුල ඇති වුණා නම් ඔබ පාඩම තුලට හොඳට ප්‍රවිෂ්ඨ වෙලා කියලා මට හිතෙනවා. කාර්යබහුල ජීවිතයක් ගත කළ නමුත් ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස් සිය දැනුම ලෝකයා වෙත ප්‍රදානය කරනු සඳහා ග්‍රන්ථ ගණනාවක් ලියාපල කිරීමට සමත් වී නීති හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, කැබිනට් රාජපාලනය, පාර්ලිමේන්තුව, ආසියාවේ පොදු රාජ්‍ය මණ්ඩලය, ජාතිකවාදය, යටත් හිතවාදය හා මධ්‍යස්ථවාදය, පොදු රාජ්‍ය මණ්ඩලයේ ව්‍යවස්ථා නීති, ස්වයං පාලන ප්‍රවේශ ආදී ඉන් සමහර. මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නාක 3. ශ්‍රීමත් අයිවර් ජෙනිස් මහතා සම්පාදනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නම් කරන්න.
මේ ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර මෙන්න මේ පිළිතුරද කියා බලන්න. වර්ෂ 1972 නව ජනරද ව්‍යවස්ථාවක් ස්ථාපනය වෙන තෙක් මෙරට පාලනය සඳහා උපකාරී වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේ පිළිතුර ලිව්වා නම් ඔබ නිවැරදි දුවේ පුතේ. අපි අද කොළොස්රේ සේනිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය නිර්දේශයේ 10 වෙනි පාඩම නිශ්ශබ්දව කිය අවබෝධ කර කරුණු අවස්ථානුකූලව භාවිත කරන අන්දම ඔබට කියලා දුන්නා. ඔබත් තවදුරටත් පාඩම කියවන්න. පාඩමේ අවබෝධ කරගත් කරුණු මේ ආකාරයෙන් තර්කානුකූල චින්තනය තුළින් ඔබේ ජීවිතයට ආකල්ප පෝෂණය වෙන අන්දමට ඉගෙන ගත්තොත් ඔබට හොඳ දැනුමක් වගේම වැඩදායී පුරුෂයෙක් වෙන්නත් එය මඟ පෙන්වීමක් වෙනවා. 11 වෙනි ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය නිර්දේශයේ 10 වෙනි පාඩම ආශ්‍රිත නිශ්ශබ්දව කියවා අවබෝධ කරගත් කරුණු අවස්ථානුකූලව භාවිත කිරීම කෙරෙහි ඔබ යොමු කරා. ඔබ පාඩම කියවා ලැබූ දැනුම ඔබේ ජීවිතයට අදාළ වනසේ ආකල්ප පෝෂණය වෙනසේ පාඩමෙන් යම් ප්‍රතිපෝෂණයක් ඔබ ලැබුවා නම් ඔබ නිවැරදි දුවේ පුතේ. මේ පාඩම කියවලා ඔබේ ආකල්ප පෝෂණය කරා නම් ඔබට සමාජයේ හොඳ පුරවැසියෙක් වෙන්නට එය හේතු වෙනවා. අන්න ඒ විදිහට මේ පාඩමේ යලිත් කියවමින් පාඩමෙන් ගන්න පුළුවන් හොඳ ආකල්ප ඔබේ ජීවිතයට යොදාගෙන ඔබත් දේශීය චින්තනය අගය කරන යහපත් පුරවැසියෙක් වෙන්න අධිෂ්ඨාන කරගන්න. ආයුබෝවන්.